හැම කෙනෙක්ම පිළිගන්නවා CSC Investing YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටෙක්නිකල් ඇනලිසිස් වල තියෙන මේ moving average වලත් මේ විශේෂ දෙයක් වෙන simple moving average සහ exponential moving average. ඒක අපිට ට්‍රේඩින් ප්ලැට්ෆෝම් වල බලා ගන්න පුළුවන්. SMA කියලා එහෙම නැත්නම් EMA කියලා. ඒතකොට මේ කතා කරන්න විශේෂ හේතුව තමයි මම මුලින් ලෑස්ති උනේ MACD එහෙම නැත්නම් MACD line එක ගැන කතා කරන්න. එතකොට ඒ ගැන කතා කරන්න මම විස්තර සූදානම් කරද්දි තේරුණා මේකට EMA කියන්නේ exponential moving average කියන එක අවශ්‍ය වෙනවා කියලා. ඊට පස්සේ මම තීරණය කරා එහෙනම් මේ moving average ගැන මුලින් කතා කරලා MACD එක අපි කතා කරා නම් හොඳයි කියලා. ඉතින් ඒනෝ තමයි මම මේ වීඩියෝ එක ලෑස්ති කරේ. ඔයාලට තියෙන ගැටලු තියෙනවා නම් බලලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක දාන්න. ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවද දෙයක් ඉගෙන ගත්තා නම් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපිට සහයෝගයක් දෙන්න. ඉතින් මේ moving average ගැන කතා කරද්දි මේ තියෙන්නේ exponential moving average සහ simple moving averages. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි මේකේ කැල්කියුලේෂන් කරන හැටි කියලා දෙනවා. ඊට පස්සේ වීඩියෝ එක අවසානට අපි කියනවා මේක කොහොමද අපි ඇප්ලයි කරගන්නේ, මේකෙන් මොන වගේ තොරතුරුද අපි ගන්න කියලා වීඩියෝ එක අවසානයේ කතා කරනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි මුලින් කතා කරන්නේ මේවා කැල්කියුලේට් කරන විදිය, මේවා හැදෙන්නේ කොහොමද කියන එක. ඒතකොට මේ moving average එකක් ගත්තාම, ඒ කියන්නේ මේ විචලනය වෙන සාමාන්‍ය අගය ගත්තාම මේක ගණනය කරන්න අපි මේ closing price එකත් එක්ක මාරි ස්ටොක් එක closing price එකත් එක්ක තමයි මේ moving averages අපි ගණනය කරන්නේ. ඉතින් ඔයාලට පේනවාද මෙන්න මේ closing price ගිහලා තියෙන මේ chart එකත් එක්ක මෙන්න මේ moving average වෙනම තියෙනවා. මේකේ සුමට විචලනයක් තමයි තියෙන්නේ. ඉතින් නමුත් මේ price up down වල තියෙන විදිය ගත්තාම මේක සුමට විචලන නෙමෙයි. අපිට ඒකෙන් ලොකු අයිඩියා එකක් ගන්න බෑ කොහොමද මේකේ විචලනය කියලා. ඉතින් මෙන්න මේ සුමට ආකාරයට හදාගන්න තමයි මෙන්න මේ moving averages අපි පාවිච්චි කරන්නේ. ඒ අනුව අපිට ඩීටේල් ගන්න. විශේෂම දෙයක් තමයි මේ moving average වලින් අනාගත price එකේ දිශානතිය පෙන්눔 කරන්නේ නැහැ. මේක පෙන්වන්නේ වර්තමාන දිශානතිය පමණයි. අපි තමයි ප්‍රෙඩික්ට් කරන්න ඕනේ මේ වර්තමාන දිශානතිය අනුව අනාගතයේදී මේ price එක මොනවා වේද, මේ share එකට මොකක් වේද කියන එක අපි ප්‍රෙඩික්ට් කරන්න ඕනේ. මේකේ පෙන්වන්නේ වර්තමාන දිශානතිය විතරයි. මොකද මම මුලින්ම කිව්වා මේවා ගණනය කරන්නේ closing price එකත් එක්ක. එතකොට අද දවසේ මේ ඉරේ ඉතුරු ටික අඳින්න නම් අද දවසේ price එක close වුණාට පස්සේ තමයි ඒ ඉතුරු point එක මේකේ හම්බෙන්නේ. එතකොට වර්තමානයේ දක්වා මේකේ දිශානතිය විතරයි මේකේ පෙන්වන්නේ. ඉතින් අපි බලමු මුලින්ම මේ simple moving average ගණනය කරන්න කොහොමද කියලා. simple moving average ගණනය කරද්දී අපි ඒ වගේම මේ exponential moving average එකට EMA එකට වගේම SMA එකටත් අපි time period විශේෂිත වූ time period එකකට තමයි මේක ගණනය කරන්නේ. 5 day 10 day ඒ වගේම ඒ වගේ time frame එකකට තමයි මේක ගණනය කරන්නේ. simple moving average එක අපි බලමු 5 day වලට ගණනය කරන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට අපි දන්නවා closing prices ටික මේ විදිහට අපි අරන් තියනවා 11 12 13 14 15 16 සහ 17 විදිහට. එතකොට press day of 5 day SMA පළවෙනි දවස් පහේ SMA අගය ගත්තාම ඒක හදන්නේ අපි මේක ලොකු විශේෂ ගණිත දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය එකතු කිරීම සහ බෙදීම සහ සාමාන්‍ය දැනීම තියෙන්නේ. සාමාන්‍ය අගය ගන්න මෙතන තියෙන moving average වල කරන්නේ සාමාන්‍ය අගය ගන්න එක. ඉතින් පළවෙනි දවස් පහේ closing price එකතු කරලා පහට බෙදනවා. එතකොට මෙන්න උත්තරේ 13 එනවා. දෙවෙනි දවස් එනකොට විශේෂ දෙයක් එනවා. අලුතෙන් මෙතන date එකක් එක්ක අලුත් date එකක් එකතු වෙනවා. 16 කියන එක ඊළඟ දවසේ closing price එක. ඒ වගේම 11 කියන එක අයින් වෙනවා. එතකොට මේ අලුත් දවස් පහක් තමයි තියෙන්නේ. එතකොට මෙතන නැති date එකත් එක තමයි මෙන්න මේ second point එකේදී අපි කතා කරන්නේ. ඒ වගේම තුන්වෙනි එකට එනකොටත් 12 අයින් වෙලා අලුතෙන් data එකක් එකතු වෙනවා. එතකොට මේ හැම වෙලෙම SMA අගය ගන්න ඒ අදාළ time period එකත් එක්ක තියෙන
ක්ලෝසින් ප්‍රයිස් එක විතරයි. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙන්න මේ එන SMA යගේ හැම වෙලෙම ක්ලෝසින් ප්‍රයිස් එකට වඩා අඩුව ගැත්තම එන්නේ. හරි. අපි බලමු දැන් EMA එක කොහොමද ගණනය කරන්න කියලා. මෙන්න මේ විදිය. මුලින්ම තියෙන මේ ඉනිෂියල් SMA කියලා ගණනය කරලා මෙතනත් අපි ටයිම් ෆ්‍රේම් එකකට තමයි ගන්න. මම කලිනුත් කිව්වා 10 days 20 days 100 days ඒ විදිහට ගණනය කරනවා. එතකොට මේ ඉනිෂියල් SMA එක ගණනය කරද්දී අදාළ ටයිම් ෆ්‍රේම් එක 10න් අපි අඩු කරනවා. සම් එක බෙදීම 10 කියන්නේ අදාළ ටයිම් ෆ්‍රේම් එකකින් අඩු කරනවා. මෙතන ක්ලෝසින් ප්‍රයිස් වල එකතුවේ බෙදනවා 10. කියන්නේ ආයෙත් SM එක තමයි මෙතන අඩු වෙලා තියෙන්නේ. මල්ටිප්ලයි එක කියලා එකක් අපි ගන්න ඕනේ. මල්ටිප්ලයි එක හදන්නේ දෙක බෙදන්න ඕනේ ටයිම් පීරියඩ් එකට එකක් එකතු කරලා. ඒ කියන්නේ දෙක බෙදනවා. දැන් මෙතන අපි ගන්නේ 10 day time frame යන්නේ. ඒ නිසා 10ට එකක් එකතු කරලා තමයි අපි බෙදන්නේ. එහෙම නැතු අපි දවස් 100ක එකක් ගත්තොත් දෙක බෙදනවා 100 දන එකෙන්. ඒ කියන්නේ 101කින්. එතකොට මේක 10න් බෙදුවම වෙනවා 0.18ක්. හරි. දැන් අපි බලමු EMA එක. EMA එක ගණනය කරන්න ක්ලෝසින් ප්‍රයිසින් අඩු කරනවා previous day EMA අගේ. ඒ කියන්නේ අද දවසේ ක්ලෝසින් ප්‍රයිසින් අඩු කරනවා කලින් දවසේ EMA අගේ. ඒක වැඩි කරනවා මල්ටිප්ලයි එකෙන්. ඒකට ආයෙ එකතු කරනවා කලින් දවසේ EMA අගේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ previous EMA එක ගන්න නිසා. එතකොට E එක හදද්දි ඊට කලින් දවසේ EMA එක ඕනේ. අන්න එහෙම සලකපුවම මේ EMA එකට මේ දීර්ඝ කාලයක් තිස්සේ එන ක්ලෝසින් ප්‍රයිසස් යූස් වෙලා තියෙනවා. ඒ හින්දා මේක ඇකියුරසි එක ගත්තාම SMA එකට වඩා EMA එකේ ඇකියුරසි එක ගොඩක්ම ඉහළින් කියලා කියන්න පුළුවන්. නමුත් මෙතන විශේෂ දෙයක් කියන්න ඕනේ මේ මූවිං ඇවරේජ් හරි MACD හරි මොනවා වුණත් ඉන්ඩිකේටර්ස් ඒ වගේම ටෙක්නිකල් ඇනලිසිස් වලට ගිහුවාම අපිට 100% ප්‍රෙඩික්ට් කරන්න බෑ. මොකද අපි දන්නේ අනාගතේ එන මොන වගේ සිදුවීම්ද වෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ ඉමෝෂනල්ස් අපිට මේ ටෙක්නිකලි කවදාකවත් ඇනලයිස් කරන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ ටෙක්නිකල් වල මොනවාරි ෂෙයාර් එකක් අප් වෙනවා කියලා අපිට පෙන්වුම් කරනොත් ඒ කම්පැනි එකේ මොනවාරි මැනුෆැක්චරින් නම් ඒ බිල්ඩින් එකක් ගිනි ගත්තොත් මොනවාරි විනාශයක් වුණොත් අනිවාර්යෙන් ඒ ෂෙයාර් ප්‍රයිස් එකට ඒක බලපෑමක් කියලා ඩවුන් වෙන්න බලනවා. ඔතන අන්න ඒ වගේ සිද්ධියක් කවදාකවත් ටෙක්නිකල් ඇනලිස්ට් වලින් අපිට අඳුන ගන්න බෑ. ඒක අපිට ක්ලික් වෙන්නේ නැහැ. ඒ වගේම හිතන්න කවදාකවත් අප් වෙන්නේ නැති ෂෙයාර් එකක් තිබිලා ඒක එකපාර ඩිවිඩන්ඩ් එකක් ඇනවුන්ස් කරනවා 15% විතර ඩිවිඩන්ඩ් යීල්ඩ් එකක් තියෙන. ඉතින් අපි හිතන්න නැති විදිහට මේක එකපාර අප් වෙන්න පුළුවන්. මිනිස්සු ඒකට රියැක්ට් කරන විදිහත් එක්ක සම්පූර්ණ වෙනස් වෙනවා. අපිට දවසක් ගන්න තමයි මේ ටෙක්නිකල් ඇනලිසිස් යූස් කරන්න වෙන්නේ. දැන් මේ තියෙන්නේ EMA සහ SMA අගයන් ගණනය කරලා මේ 30ක් තියෙනවා. ඉතින් මේක වලට බලන්න පුළුවන් වඩාත්ම සමීප වෙන්නේ මේ SMA අගයේද EMA අගයේද කියලා. බලන්න මේ 12 වෙනි එකේ ක්ලෝසින් ප්‍රයිස් එක වෙන්නේ 22.732ක්. SMA එක වෙන්නේ 22.723ක්. නමුත් EMA එක 22.724ක්. පොඩි දශම ගානකින් මේකේ ඇකියුරසි එක වැඩි. ඒ වගේම සමහර ටිකක් උඩ එක බලපුවම දැන් මේ ක්ලෝසින් ප්‍රයිස් එක 23.710යි. SMA එක 23.743යි. මේකේ 23.723යි. මේකේ දශම 1.3ක වෙනසක්. මේකේ දශම 3.3ක වෙනසක්. එම් පේන ඇති වලට මේකේ ලොකු වෙනසක් තියෙනවා. මේ EMA එක තමයි නිරෝධතාවය වැඩි වෙන්නේ. ඒ වගේම ගත්තාම EMA එක සහ SMA එක මේ chart එක වලට බලන්න පුළුවන්. SMA එක තමයි මේ රතු පාටින් පෙන්වන්නේ. EMA එක තමයි
කොළ පාටින් පෙන්වන්නේ. මේ දෙකම 50 days වලට ඇඳපු chart එකක්. මේකේ මෙන්න මේ price එක මෙතනින් එකපාර down වෙන්න පටන් ගන්න තියෙනවා. බලන්න මේකට react කරද්දි EM එක තමයි මුලින්ම react කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි SMA එක react කරලා තියෙන්නේ. රතු පාට එක down වෙන්න පටන් ගන්න දැන් හිමීට. අපෙද්දිත් එහෙමයි. මේ මෙතන momentum එකත් EM එක තමයි මුලින්ම අඳුරගෙන වෙනස් වෙන්නේ. SMA එකට ඇත්ත එක සෑහෙන පරක් වෙන. කියන්නේ පොඩි lag එකක් තියෙනවා. පොඩි ප්‍රමාදයක් තියෙනවා SMA එකේ. එතකොට මම කලින් කිව්වා EM එක ගණනය කරද්දී විශාල කාල පරාසයක data තමයි ඇතුළත් කරගන්නේ. ඒ කියන්නේ SMA එකට මෙහෙම ගත්තාම හැම වෙලෙම කලින් දවස් අයින් වෙනවා, අලුතෙන් දවසක් මේකට ඇඩ් වෙනවා. ආයෙ දවසක් ඇඩ් වෙනකොට කලින් දවස අයින් වෙනවා. ආයෙ එකක් ඇඩ් වෙනකොට කලින් දවස අයින් වෙලා හැම වෙලෙම අදාළ ටයිම් ෆ්‍රේම් එකේ තියෙන closing prices විතරයි එකතු වෙන්නේ. නමුත් EM එක exponential moving average එකේ දීර්ඝ කාලයක් තිස්සේ යන data වලට අලුතින් ඒවා මෙහෙම ඇඩ් වෙවි යනවා විතරයි වෙන්නේ. මෙහෙම ඇඩ් වෙනකොට මේකට කලින් prices ඔක්කොම බලපාලා නිසා මේකේ නිර්වදිතතාවය ඉතා වැඩි. ගණිතමය වශයෙන් මේක 100ට ආසන්න නිර්වදිතතාවයක් තියෙනවා කියන පුළුවන්. නමුත් ප්‍රැක්ටිකලි එච්චර කියන්න බෑ. නමුත් SMA එකට වඩා EM එකේ ගොඩක් නිර්වද්දයි කියලා අපිට කියන්න පුළුවන්. මෙතන සිට ඉදිරියට අපි බලමු මේ කොහොමද මේ EMA එහෙම නැත්නම් exponential moving average එක යොදාගෙන මේ trend කොහොමද අපි අඳුරගන්නේ කියලා. ඊට කලින් කියන්න ඕනේ මේ මෙතන time period සලකපුවාම මෙතන short term විදිහට ගන්නේ දවස් 5 ඉඳන් 20 දක්වා. ඒ වගේම mid term ගන්නේ දවස් 20 සිට 60 දක්වා තමයි මේ EMA එකට අපි apply කරද්දී දාගන්න ඕනේ. ඒ වගේම long term කියලා ගන්නේ 100 හෝ ඊට වැඩි. ඔතන මෙතන වැඩි දිනක් අතර ජනප්‍රිය වෙන්නේ short term විදිහට 10 days, mid term විදිහට 50 days සහ long term EMA සලකා බලනවා නම් දවස් 200ක්. හරි. අතොර මුලින් බලමු මේ ට්‍රෙන්ඩ් එක කොහොමද අඳුරගන්නේ කියලා. මුලින්ම මේ ප්‍රයිස් එක EMA ලයින් එක ක්‍රොස් කරගෙන පහළට එනවා නම් අපිට කියන්න පුළුවන් මේක ඩවුන් මොමන්ටම් එකක්. එහෙම නැත්නම් මේකේ ප්‍රයිස් එක අඩු වෙන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රයිස් එක EMA ලයින් එක ක්‍රොස් කරන ඉහළට යන වෙලාවක අපිට කියන්න පුළුවන් මේක අප්වර්ඩ් මොමන්ටම් එකක් කියලා. එතකොට මම කිව්වේ සරලව මේ EMA එක යොදා ගන්න පුළුවන් බේසික් අවස්ථාවක්. හරි, ඊළඟ බලමු ඩබල් ක්‍රොස් ඕවර් කියන එක. ඩබල් ක්‍රොස් ඕවර් එක මේක නැත්තම් මේක ගෝල්ඩන් ක්‍රොස් කියලාත් කියනවා. මේක ජෝන් මාප්ලි කියලා කෙනෙක් තමයි මේක හඳුන්වලා දෙලා තියෙන්නේ මේ අවස්ථාව ඩබල් ක්‍රොස් ඕවර් කියන එක. ඉතින් ඒකේ මෙන්න මේ විදිහට මේකේ දෙකක් යොදා ගන්නවා. ලයින්ස් මූවිං ඇවරේජ් දෙකක් යොදා ගන්නවා. ඒ තමයි ෂෝට් ටර්ම් සහ ලොන් ටර්ම්. මෙතන ෂෝට් ටර්ම් විදිහට මේ විදිහට කපල් එකක් යොදා ගන්නේ 5 day 10 days එහෙම නැත්නම් අපිට පුළුවන් 10 days 15 days වගේ ලයින් දෙකක් EMA ලයින් දෙකක් යොදාගෙන මේක බලන්න. මේ තියෙන්නේ මේක 10 days එක්කුයි 50 days එක්ක යොදාන කරපුව මේ chart එකක් තියෙන්නේ. බලන්න ඩබල් ක්‍රොස් ඕවර් එක මෙන්න එක ලයින් පාරක් මෙතන ක්‍රොස් වෙනවා. ඊළඟ පාර ක්‍රොස් වෙන්නේ මෙන්න මෙතනදී.
එතකොට මේක අවස්ථාවක් මෙන්න ආයෙත් මෙතන ක්‍රොස් වෙලා ආයෙත් මෙතන ක්‍රොස් වෙලා තියෙනවා. හරි. තව අවස්ථාවක් තමයි මෙන්න මේක. මෙතන අරන් තියෙන්නේ ලෝන් ටර්ම් විදියට 50 days එක්කුයි 200 days එක්කුයි. ඊට පස්සේ ප්‍රයිස් ක්‍රොස් ඕවර්. මෙතන අපි මුල්නුත් කතා කරා මෙතන තියෙන ප්‍රයිස් එක මේ EMA ලයින් එක ක්‍රොස් කරගෙන යන අවස්ථාවක්. ක්‍රොස් කරගෙන ඉහළට යනවා නම් මේක අප් ට්‍රෙන්ඩ් එකක් කියලා කියනවා. ක්‍රොස් කරන් ඩවුන් පහළට යනවා නම් මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියලා කියනවා. ඒතකොට මේක ෂෝට් ටර්ම් EMA යොදාගෙන බලන chart එක ගන්න අපිට පුළුවන් මේක ෂෝට් ටර්ම් අප් ට්‍රෙන්ඩ් එකක් නැත්නම් ෂෝට් ටර්ම් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියලා හඳුන්වන්න. එහෙම නැත්නම් අපි මේ EMA ලයින් හදලා තියෙන්නේ මේ වගේ දවස් 200කට වගේ දීර්ඝ කාලෙ නම් මේක ලොන් ටර්ම් අප් ට්‍රෙන්ඩ් ලොන් ටර්ම් ඩවුන් ට්‍රෙන්ඩ් කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ලෙවල් හඳුනා ගන්නත් මේ EMA එක යොදා ගන්න පුළුවන්. මෙතන 100% නිරවද්‍යව ගන්න බෑ. මම කිව්වා මේක සජෙෂන් එක විතරයි ගන්න පුළුවන් කියලා. ටෙක්නිකලි අපි බලමු දැන් A-Trade platform එකේ chart එකකට කොහොමද මේ moving averages දාගන්නේ කියලා. හරි. මොනවාරි security එකක් අපි දාගමු. LOLC මේ දවස්වල ජනප්‍රිය නිසා මේ විදිහට security එක අපි තෝරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනට ගියා. indicators තියෙන තැනට ගිහිල්ලා මෙතන අපි exponential මෙතන moving average exponential කියන එක එකපාරක් ඇඩ් කරා. පේනති මෙතෙන්ට ඇඩ් වුණා. අපිට අපි 3ක් ඇඩ් කරගමු. මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන් ඕන ප්‍රමාණයක්. හරි. දැන් මෙතන ඔක්කොම 9 days වලට අවිලා තියෙන නිසා මේ ඔක්කොම එක උඩ එක වැටලා තියෙන්නේ. අපි මේ වෙනස් කරගමු මෙන්න මෙතන format එකට ගිහිල්ලා අපි දාගමු 10 days විදිහට short term එක. color එක දාමු blue. okay කියලා කරා. ඊට පස්සේ අපි mid term එකක් දාගමු 50යි කියලා. style එක අපි දාගමු රතු. හරි. ඊට පස්සේ අපි long term දාමු 150ක් විතර. ස්ටයිල් එකට දාමු මෙතන නැති පාටක් කොළ පාට. හරි. මෙන්න අපි EMA එක ඇප්ලයි කරා LOLC ෂෙයා එකට. බලන්න දැන් අපි නිල් පාට දැම්මේ ෂෝට් ටර්ම් එක. ෂෝට් ටර්ම් එකේදී ප්‍රයිස් එක ඇවිල්ලා මෙතන ක්‍රොස් කරලා ආයෙ ඩබල් ක්‍රොස් කරලා තියෙනවා. නමුත් මෙන්න මේ ලොන් ටර්ම් ගත්තාම තම ප්‍රයිස් එක යන්නේ මේ ලයින් වලට උඩින්. එතකොට මේ EM එකේදී අපි යොදාගෙන දවස් ගණනත් එක්ක මේකේ processing power එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ calculation වල speed එක වෙනස් වෙනවා. ඔයාලට දැන් මේ chart එක ඇදුනත් බලන්න පුළුවන්. මේ long term EM එක ඇඳෙන්න ගොඩක් වෙලා යනවා. short term එක mid term එක ටක් ගාලා ඇඳෙනවා. මොකද මේක calculation වෙන්න ගොඩක් වෙලාවක් යන නිසා. මේ dot වලින් තියෙන්නේ long term EM එක. මෙන්න මෙතන price එක cross කරපු අවස්ථාව. ඊට පස්සේ නැවත මෙන්න මෙතන අපිට අඳුර ගන්න පුළුවන් මේ line short mid long මේ ඔක්කොම cross කරගෙන price chart එක පල්ලට ආව අවස්ථාවක් විදිහට ඔයාලත් තව ටිකක් මේ moving averages කොහොමද use කරන්නේ මේ වගේ අවස්ථා ගැන උදාහරණ වෙබ් එකේ හොයලා බලන්න. එතකොට ඔයාලත් කරන price prediction වලට මේ moving averages වල EMA කියන එක use කරගන්න පුළුවන් ගොඩක් efficiency විදියට.
ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් කාමු. හැමෝටම ස්තුතියි වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට.